ආයිබෝවන් මම ලක්ෂේන නායක ඔන්න තුනා ලක්නෙහිමිනි අදත් ඔබ හමුවට ආවේ ඔබගේ පෙර කර්ම වලට අදාළව ඒ කියන්නේ ඔබ සිතපු විදිය ක්‍රියාත්මක වන විදිය තුල ඔබ රැස් කරගත්ත කුසල අකුසල් පින්පව් අනුව ඔබ මේ ජීවිතය තුලදී ඔබගේ දෙවෙනි උපත ගැන ඔබ තීරණයක් ගන්න ඕන. මොකද මේ දෙවෙනි උපත තුලා ලක්නෙහිමිනි විවාහය මාස 10ක් මව් කුසක ඉඳලා ජන්මය ලැබල අම්මා තාත්තලා සහෝදර සහෝදරියක ජීවත් වෙලා ඉන්පසු ඔවුන්ගෙන් වෙන් වෙලා තවත් මෙතෙක්කල් හඳුනාගෙන හිටපු නැති ළඟදී හඳුනාගත්ත යුවතියක් තරුණයෙක් එක්ක ඔබ එක්ව ජීවිතයක් ආරම්භ කරන්න යනවා ඔබගේ පරම්පරාව නිර්මාණය කිරීම පිණිස. මේ දෙවෙනි උපත තුල ඔබට කොයි වගේ බිරිඳක් ලැබෙයිද? කොයි වගේ ස්වාම පුරුෂයෙක් ලැබෙයිද? හිතා ගන්න පුළුවන් තුලාලක් නෙමෙයිනේ. හිතා ගන්න පුළුවන් විදියට අත්වලක් සපයන්නයි මම මේ උත්සාහ කරන්නේ. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ දිනක් අනේ පිටිසුළු තුමාගේ නිවසට වඩිනවා. ඒ නිවස තුල කාන්තාවන් දෙදෙනෙක් උස්සනින් කතා බහ කරගන්නවා ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ විමසනවා අනේ පිටිසුළු තුමාගෙන් කවුද? භාග්‍යතුන් වහන්සේ මගේ බිරිඳ සහ ලේලිය. ලේලියට පණිවිඩයක් කරනවා අප භාග්‍යතුන් වහන්සේ පැමිණෙන්න කියලා. හනික දුවගෙන එනවා. අප බුදුරජාණන් වහන්සේ ලේලියගෙන් අහනවා ඔබ කැමතිද ඔබ මොන වගේ බිරිඳක්ද කියලා දැනගන්න කියලා. එහෙමයි භාග්‍යතුන් වහන්සේ කියලා කියනවා. අන්න එදා තමයි අනේ පිටුසුදුතුමාගේ ලේලිය වෙනුවෙන් තමයි බුදුරජාණන් වහන්සේ විවාහයක් තුල කෙනෙකුට ලැබිය හැකි බිරින්දෑවරුන් 7 දෙනෙක් ඉන්නවා. ඒ 7 දෙනාගෙන් කොයි කෙනාද කියලා අඳුන ගන්න පුළුවන් විදිහට ඒ සියලු විස්තර වදාළේ. ඒ අපේ ස්වාම පුරුෂයන්ටත් ගලප ගන්න පුළුවන් අපිට. ඒ නිසාම අද මම මේ කියන්නට උත්සාහ කරන්නේ ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ එදා වදාළ පරිදි ඒ පාදක කොටගෙන ඔබට මේ ආත්මය තුල ලැබෙන බිරිඳ ස්වාමියා ගැන විවාහ සහකරු සහකාරිය ගැන කියන්නයි උත්සාහ කරන්නේ. ඉන් පළමුවෙන් 16 බිරිඳ ස්වාමියා ඒ ගැනයි කතා කරන්නේ. ඊට පෙර මං කැමති තුලා ලග්නෙහිමිනි ඔබ ගැන පොඩි හැඳින්වීමක් කරන්න. ඇත්තටම තුලා ලග්නෙහිමිනි වෙන ලග්නෙහිමියන්ට වැඩිය වෙනත් ලග්නෙහිමියන්ට වඩා පෙරමුණේ ඔබ අන්‍ය සමග සහයෝගයෙන් වැඩ කටයුතු කිරීමේ දක්ෂතාවය ඔබ තුළ තියෙනවා. ශූරත්වයක් තියෙනවා. මන්ද අන් කෙනාට උදව් කරලා ඔහුගේ ඇගේ උපකාරය අරගෙන ඔබට ඔබගේ ඉලක්ක කරා යන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක් ඔබ. ශූරත්වයෙන් පිරිපුන් කෙනෙක් තමයි තුලා ලග්නය තුල බිහි වෙන්නේ. එහෙනම් මේ ශූරත්වයෙන් යුතු තුලා ලග්නෙහිමියට ලැබෙයිද 16 බිරිඳක් 16 ස්වාම පුරුෂයෙක්. තුලා ලග්නෙහිමිනි 16 බිරිඳ හෝ ස්වාමියා කියන්නේ මෙහෙකරුවෙක් ලෙස මෙහෙකාරියෙක් ලෙස තමාගේ සියලු වැඩ කටයුතු උදව් උපකාරය තමාගේ බිරිඳට ස්වාමියට ලබා දෙන කෙනෙක්. කෑ ගැහැව්වත් බැන්නත් ගැහැව්වත් ඒ සියල්ල මෛත්‍රීය සිතින් ඉවසගෙන තමයි තම ස්වාමියා වෙනුවෙන් වැඩ කටයුතු කරන්නේ, තම බිරිඳ වෙනුවෙන් වැඩ කටයුතු කරන්නේ. කිසිම අවස්ථාවක තම ස්වාමියාව බිරිඳව අත්හැරලා යන්නේ නැහැ. තනි කරන්නේ නැහැ. මේ තමයි අර්ථ නිරූපණය. තුලා ලග්නෙහිමිනි මෙම 16 බිරිඳ ස්වාමියා ඔබට ලැබෙන අන්නයට වැඩිය ලස්සන වීරවත් භාර්යාවක් ස්වාමියෙක් ලැබීමේ වාසනාව වාසනාව තුලා ලග්නෙහිමිනි ඔබට තියෙනවා. දෙපාර්ශ්වයටම දායාද මිල මුදල් ලැබෙන්න තියෙනවා මේ විවාහය තුල. මේ 16 බිරිඳ හෝ ස්වාමියා හරිම භාග්‍යවන්තයි. කල් නොගොස් නියමිත කාලයේදී මේ විවාහය සිදු වෙනවා. තුලා ලග්නෙහිමියනි ඔබට මේ විවාහය මම මේ අදහස් කරන්නේ
අවුරුදු 25ට පෙර සිදුවිය හැකි කියන කතාව. කල් නොගස් ඇති වෙන විවාහයක්. සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් බිරිඳක් ස්වාමියෙක්. මේ 16 බිරිඳක් 16 ස්වාම පුරුෂයෙක් ඔබට ලැබුණොත් තුලා ලග්න හිමිනි විවාහයෙන් පසු ජීවිතයේ ඉතාම ඉහළ දියුණුවකට ඔබපත් වෙනවා. මේ 16 බිරිඳ ස්වාමියා සැමට හොඳ මිත්‍රෙක්. ඔබටද හොඳ මිත්‍රෙක්. මිත්‍රෙක් කියලා කියන්නේ ඔබගේ දුකේ සැපේදී ඔබ අසල සිටින කෙනෙක්. ඔබ වැරදි කරනවා නම් වැරදි තැනින් නැවැරදි තැන තියෙන කෙනෙක්. හවුලේ කරන වැඩ කටයුතු වලින් කොටස් වෙළඳ ව්‍යාපාර වැඩ කටයුතු වලින් ලාභ ලබන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කීර්තිය තියෙන අයෙක්. ධනය උපයන්න දක්ෂ කෙනෙක්. මෙවන් 16 බිරිඳක් ස්වාමියෙක් ඔබට ලැබුණොත් එය ඔබට හඳුනා ගන්න තියෙන ක්‍රමය. ඔබ දැන් ආදරය කරනවා නම් මම මේ ආදරය කරන 16 බිරිඳකටද 16 ස්වාම පුරුෂයෙකුටද කියලා ඔබට හඳුනා ගන්න තියෙන ගති ලක්ෂණයි මම මේ කියන්නේ. ආදරයේ සම්බන්ධ කටයුතු වලදී ඉතා පිරිසිදු වෙන. ආදරය එක හිතින්මයි කරන්නේ. ආදරය තුල සුද්ධවන්තයි. ඒ වගේම සදාචාර සීලය රකින්න කෙනෙක්. චාම් ගති පැවතුම් තියන අයෙක්. විශේෂයෙන්ම තමාට හිතවත් තමා ළඟම ඉන්න අයට කරදරයක් මරණයක් සිද්ධ වුණොත් ඒ ගැන වඩා දුක් වෙන කෙනෙක්. උසස් දාර්ශනික අය හෝ ආගමික අතින් උසස් අය ආශ්‍රය කිරීමට භාග්‍ය වාසනාව ලැබෙනවා. මෙන්න බලන්න. වැදගත් කරුණක්. උසස් දාර්ශනික අය ආගමික අතින් උසස් අය. ඒ කියන්නේ හොඳ සත්පුරුෂ ආශ්‍රයයක් ලැබෙන කෙනෙක්. සත්පුරුෂයෝ ආශ්‍රය කරන ලැබෙන කෙනෙක්. ඔහු මිත්‍රයෝද වෙනවා. මෙවැනි විවාහයක් ඔබට සිදු වුවොත් තුලා ලග්න හිමිනි මෙය ගෞරවය සහිත ප්‍රසිද්ධ විවාහයක් විය හැකියි. කවුරුත් කතා බහ කරන විවාහයක් විය හැකියි. මුදල් දේපල ගැන නොසිතා ආදරෙම මුල් කොටගෙන විවාහ වෙනවා. සඵල සාර්ථක විවාහ ජීවිතයක්. මේ විවාහය නිසා තුලා ලග්න හිමිනි ඔබට ලැබෙන දරුවන් නුවණ ඇත්තෝ බවට පත් වෙනවා. බුද්ධිමත් අය බවට පත් වෙනවා. මෙම 16 බිරිඳගේ ස්වාමියාගේ එකම අභ්‍යන්තර ආසාව වන්නේ විවාහ ජීවිතය තුළ සමාදානකමත් යුක්තියත් ආරක්ෂා කර ගැනීමම පමණයි. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ ජීවිතය තුළදී ඔබට චෝර භාර්යාවක් ස්වාමියෙක් ලැබෙන්න තියෙනවද කියලා. කවුද මේ චෝර භාර්යාව? චෝර ස්වාම පුරුෂයා. අර්ථ නිරූපණයට අනුව නිතරම තුලා ලග්න හිමියන්ගෙට විරුද්ධව සිටින කෙනෙක්. ඔහුගේ මතවලට ගරු නොකරන කෙනෙක්. නිතරම සම්ඩු සරුවල් කරන්න පුළුවන් කෙනෙක්. තමා හරි අම්බ කරන දේ වීදම් කරන්න පුළුවන් කෙනෙක්. මේක තමයි අර්ථ නිරූපණය. දැන් අපි බලමු තුලා ලග්න හිමියනි ඔබට පෙර අකුසලයක් එහෙම තියෙනවද? මෙවැනි චෝර භාර්යාවක් ස්වාම පුරුෂයෙක් ලබන්න කියලා. තමාම නිතරම කියන්නේ තමාට ඒ කියන්නේ තුලා ලග්න හිමියට නිතරම විරුද්ධ වන බිරිඳක් හෝ ස්වාමියෙක්. ලෙඩ රෝග වලින් පිරුණු අයෙක්. ධෛර්යය හීන වෙන කෙනෙක්. කාම සැප ලබන්න පින නැති අයෙක්. පින මදි කෙනෙක්. නිතර දුකින් කාලය ගත කරන්නේ කෝ කරන්නේයක් වෙන්න පුළුවන්. එන්න අදහස් කරන්නේ අසනීප අයෙක් වෙන්න පුළුවන්. ලෙඩ රෝග තියෙන අයෙක් වෙන්න පුළුවන්. ගැටලු බාධක හැමුවේ කඩා වැටෙන කෙනෙක් වෙන්න පුළුවන්. මෙවන් අයෙකුගේ ගති ලක්ෂණ වන්නේ මෙවැනි බිරිඳක් හෝ ස්වාමියෙක් තුලා ලග්න හිමියනි ඔබට ලැබුණොත් මේ බිරිඳ හෝ ස්වාමියා විවාහයට පෙර ප්‍රේම සම්බන්ධයෙන් කරදරයකට මුහුණ පෑ අයෙක් විය හැකියි. ප්‍රේම සම්බන්ධව රහස් කලබලවලට කලින් මුහුණ දුන් කෙනෙක් වෙන්න පුළුවන්. සදාචාර සීලය රැකගන්න බැරි කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් එක්කම
ලස්සනට හිත ඇදී යන කෙනෙක්. තමන් ළඟ තියෙන ආදරය තුළ පිරිසිදු බව රැක ගන්න බෑ. හැබැයි මුදල් ලැතින් ලැබීම තියෙනවා. මේ කියන චෝර භාර්යාවටත් බුද්ධිමත්ව හිතන්න පුළුවන්. තමාට කරදරයක් ප්‍රශ්නයක් ගැටලුවක් ආපුවම තම ස්වාමියාගේ බිරිඳගේ උදව් උපකර ලැබීමේ භාග්‍යකුත් තියෙනවා. හේතු රහිතව බිරිඳට ස්වාමියාට විරුද්ධ වන කෙනෙක්. විශේෂයෙන්ම තමා යටතේ ඉන්න සේවකයන්ගෙන් මෙහෙකරුවන්ගෙන් පීඩාවට පත්වන කෙනෙක්. අසනීප වෙන්න පුළුවන් කෙනෙක්. හැබැයි මෙහෙම තිබුණට ජීවිතේ පසු වෙන්න ගෘහ ජීවිතය විවාහ ජීවිතය ගැන මන අවබෝධයක් ඇති කරගන්න. ඇයි මං එහෙම කිව්වේ? ජීවිතේ කට්ට ඒ කට්ට තුල බුද්ධිමත්ව හිතන්න පුළුවන් ශූරත්වයක් තියෙනවා තමාගේ බිරිඳ ස්වාමියාත් එක්ක සහයෝගයෙන් වැඩ කටයුතු කරන්න. ඒ නිසාම ජීවිතයේ අන්තිම කාලය මනුෂ්‍ය වර්ගයට ආදරය කරන්නෙක් වෙනවා. උපකාර කරන අයෙක් වෙනවා. ඒ නිසාම වෙනත් අය අන්‍යයන් ගෘහ ජීවිතය විවාහ ජීවිතය සම්බන්ධ කරදරවලදී ගුරු හුරුකම් අසා දැන ගැනීමට මේ බිරිඳ හෝ ස්වාමියා වෙත පැමිණෙනවා. කොපමණ බාධක ගැටලු තිබුණත් විවාහය තුළ තම ස්වාමියාව භාර්යාව අතහරින්නේ නැහැ. රැක ගන්නවා. විශේෂයෙන් යටිබඩ ගර්භාෂය ආශ්‍රිත රෝග තත්වයකින් පීඩා විඳීමට සිදු වෙන්න පුළුවන්. ඒ නිසාම වචනේ පරිසමාර්ථාර්ථයෙන්ම මේ චෝර භාර්යාවක් බිරිඳක් එසේම ලැබෙන්න තුලා ලග්න හිමියන්ට හිමි කමක් නැහැ. යම්කිසි පිනක් තුලා ලග්න හිමියන්ට තියෙනවා. ලේඩ රෝග තත්වයක් ජීවිතයේ පෙරසිදුණු අකටයුත්තක් මුල් කරගෙන සමහරට ලිංගික පාරිශුද්ධිය නැති වෙලා තියෙන්න පුළුවන්. නමුත් විවාහයෙන් පසු ජීවිතය තුළ එසේ අනවශ්‍ය සම්බන්ධකම් පෙන්වනවා කියලා කර්මයට අනුව පෙන්වන්නේ නැහැ. එහෙමනම් මේ කියන්නේ අසනීප ලෙඩ රෝග තියෙන බිරිඳක් හම්බෙන්න පුළුවන්. සමහරට ඔබගේ මතයට විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි විරුද්ධ වුණත් අන්තිමට ඔබගේ මතයට කැමති වෙනවා. මොකද මේ විරුද්ධතාවය මත ඔහුට ඔයාට ජය ගන්න බෑ. නමුත් ඔබට ආදරේ. ඔබ අතහරින්න කැමති නෑ. දැන් මම මේ කතා කරන්නේ තුලා ලග්න හිමියනි. එදා බුදුරජාන් වහන්සේ වදාළ පරිදි ඔබට චෞරී භාර්යාවක් ලැබෙන්න තියෙනවා. මොකද චෞරී භාර්යාවක් කියන්නේ? හොර රහසේ තම ස්වාමියාට බිරිඳට සතුරුකම් කරන කෙනෙක්. අපි බලමු එවැනි අවස්ථාවකට ඔබ මූණ පානවද කියලා ජීවිතය තුළ. තුලා ලග්න හිමියනි, තම ස්වාමියා බිරිඳ සමග අනවබෝධයෙන් කටයුතු කරන්නයා. ඒ කියන්නේ දෙදෙනා අතර මතවල එකඟතාවයක් නැහැ. අදහස් දෙදෙනා එකිනෙකාට හොමාරු කරගන්න නැහැ. සමහරට මේ චෞරී භාර්යාව ස්වාමියා අන්නයගේ අදහස් තුළ ක්‍රියාත්මක වෙන කෙනෙක් වෙන්න පුළුවන්. බිරිඳගේ ස්වාමියාගේ හඬ ඇසුනත් නොඇසුනා ලෙස ක්‍රියාත්මක වෙනවා. එතකොට තුලා ලග්න හිමියනි, මෙවැනි බිරිඳක් ස්වාමියෙක් ඔබට ලැබුණොත් ඔබ දුකටපත් වෙනවා. ඇයි? ඔබ කතා කළත් ඇහුන් නෑ වගේ ඉන්න නිසා. අනුන්ගේ අදහස් මත යැපෙන කෙනෙක්. මේ තමයි භයානක අවදානම්. මිත්‍යා දෘෂ්ටික බව තියෙනවා. මිත්‍යා ලබ්ධික බව තියෙනවා. නොපෙනෙන බලවේග, අමනුෂ්‍ය බලවේග තුල පිහිට පතන අයෙක් වෙන්න බොහෝ දුරට ඉඩ කඩ තියෙනවා. විවාහය තුළ තමා බලාපොරොත්තු වෙන කාමසැප ලැබීමේ භාග්යක් වාසනාවක් තුලා ලග්න හිමියන්ට නැහැ. මෙවැනි චෞරී භාර්යාවක් හෝ ස්වාමියෙක් ලැබුණොත්. ශරීරයේ උෂ්ණයි. ශරීරයේ හැම දුෂ්‍ය වෙනවා ශරීරයේ කලින් කලට. එසේ නොවුනොත් කොන්ද වකුගඩු ආශ්‍රිත වසනීප ඇති වෙන්න පුළුවන්.
මේ චෞරී භාර්යාව ගති ලක්ෂණය මම මේ කියන්න යන්නේ. දැන් ගොඩාක් වෙලාට මේ වෙන විවාහයක් සිද්ධ වෙන්නේ අනවබෝධය නිසා. බැන්දට පස්සේ දන්නේ අනේ මේ වගේ කෙනෙක් මට ලැබුණේ කියලා. අවබෝධ කරගන්න නෑ. සමහරලාට මුලින්ම පෙනී හිටිද්දි විවාහය සඳහා සෑම දෙයක්ම පරිපූර්ණ ලස්සන හොඳ චාරිත්‍ර වාර්ථ දන්න කෙනෙක් බව පෙන්නනවා. නමුත් විවාහයෙන් පසු ඒ දකින්න හම්බ වෙන්නේ නෑ. කෑම පිගානක් නම් මුදලට ගත්තත් ඒ රස නැත්තම් පිරුණු නැත්තම් විසි කරලා දාන්න පුළුවන් තුලා ලග්නෙමිනේ. හැබැයි විවාහයක් වුණාට පස්සේ ඒ වගේ විසි කරන්න බෑ. බැඳගත්ත බෙරේ ගහන්නම වෙනවා. මෙවන් චෞරී භාර්යාවකගේ ස්වාමිපුරුෂකගේ ගති ලක්ෂණ වන්නේ මෙම විවාහයට බොහෝ විට දෙමව්පියන්ගේ ලේ ඥාතින්ගේ නෑයින්ගේ විරෝධයක් ඇති වෙන්න පුළුවන්. සමහර විට මෙම බිරිඳ ස්වාමියා කලින් විවාහ වූ හෝ ලිංගික පාරිශුද්ධත්වය නැති කරගත්ත කෙනෙක් විය හැකියි. එහෙත් තුලා ලග්න හිමියා ඒව හිතට ගන්නෙ නෑ. තමාගේම පිරිසුදුකම මුල් කොටගෙන ඔහු ඇගේ පෙර අතීතය ගැන විමසන්න යන්නේ නෑ. අවිශ්වාස කරන්න යන්නේ නෑ. ඒ නිසා මේ විවාහය බොහෝ විට අවදානම් සහිත විවාහයක් මේ බොහෝ විට තුලා ලග්න හිමියා තමාගේ මතයට කරන කෙනා. ඒකනේ මං කිව්වේ දෙමව්පියන්ට ලේ ඥාතින් නෑන්ට විරුද්ධව වෙන්න පුළුවන්. තමාගේ සේවක සේවිකාවන් එපාකයක්ද කරන එකක් වෙන්න පුළුවන් කියලා කිව්වේ මං ඒ නිසයි. ඒ ඇති වෙන්නේ ආදරෙම මුල් කොටගෙන. ඒ නිසා මොනවා වුණත් මේ බිරිඳෝ ස්වාමියා බිරිඳ නම් ලස්සනයි, කඩිසරයි. ස්වාමී නම් කඩවසම්. ඒකනේ හිත යන්නේ කසාද බඳින්න ඕනේ කියලා. පෙර අතීතයේ මොනවා සිදු වුණත් විවාහයෙන් පසු තමාගේ ලිංගික පාරිශුද්ධ භාවය රැකගන්න උත්සාහ කරන කෙනෙක්. ඒ කියන්නේ විවාහයට පෙර කරදරයක් වෙලා තියෙන්න පුළුවන්. නමුත් විවාහයෙන් පසු තමාගේ එකම සතුට වෙන්නේ ලිංගික පාරිශුද්ධ්‍ය රැක ගැනීමමයි තුලා ලග්න හිමියනි. ඒ වගේම මෙවැනි භාර්යාවකට ස්වාමියෙකුට තුලා ලග්න හිමියව විවාහ ජීවිතය තුළ ලිංගික සන්තුෂ්තිය තුළ ඉතාමත් ප්‍රීතිමත් කරන්න පුළුවන්. මන්ද ඔබට හම්බෙන කෙනා තුලා ලග්න හිමියනේ මිත්‍යා දෘෂ්ටික වෙන්න පුළුවන්, මිත්‍යා ලබ්ධික වෙන්න පුළුවන්. නමුත් ඔබ ඉද්දී වෙනත් පිරිමියෙක් කරා යන්න උත්සාහ කරන්නේ. ඔබ ඉද්දී වෙනත් ස්ත්‍රියක් කරා යන්න සූදානම් වෙන්නේ නැහැ. හිත ඇතුලේ තියෙනවා මගේ පාරිශුද්ධභාවය රැක ගන්න ඕන කියලා. හැබැයි මේ විවාහ තුළ එක අවාසියක් ඇති වෙනවා තුලා ලග්න හිමියනි. පසු කාලේ මේ බිරිඳට ස්වාමියාට හෘදය ආසිත රෝග වලින් පීඩා විඳීමට සිදු වෙනවා. තවත් අවාසනාවක් වන්නේ මේ විවාහය තුළ Tamanට ලැබෙන දරුවන් අකාලයේ මිය යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දරුවන්ගේ ලෙඩ දුක් සම්බන්ධව බොහෝ කරදර විඳින්න සිදු වෙනවා. දැන් මම මේ කතා කරන්නේ තුලා ලග්න හිමියනි. ඔබගේ ජීවිතය තුළ එදා බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මාතෘ බිරිඳක් ස්වාමියෙක් ලැබෙන්න තියනවාද? නෑ, ඊට පෙර මම එන්නම් තුලා ලග්න හිමියනි ඔබට සහෝදරකාරක බිරිඳක් ස්වාමියක් ඔබට ලැබෙන්න තියනවාද කියලා. ඒ නිසා ඔබ බලන්න ඔබගේ ජීවිතය තුළ ඔබට සහෝදර බිරිඳක් සහෝදර ස්වාමිපුරුෂයෙක් කියන්නේ අර්ථ නිරූපණයට අනුව නිතරම තමාගේ දියුණුව සඳහා උත්සාහ කරන බිරිඳක් හෝ ස්වාමියෙක් තමත් එක්ක එකට එක කියන්නේ වගකීමෙන් යුතුව වැඩ කටයුතු කරනවා. ඒත් එක්කම අසල් වැසියන් එක්ක සමාදානකාමීව වැඩ කටයුතු කරනවා. තමාගේ බාල සහෝදර සහෝදරයන්ට මඟ පෙන්නනවා. තමාගේම සහෝදරයෙක් ලෙස
ඒ නිසාම ඔබට ඔබගේ ජීවිතය තුළ තුලා ලග්න හිමියනි සහෝදර භාර්යාවක් සහෝදර ස්වාම පුරුෂයෙක් ලැබෙන්න තියෙන අවස්ථාවේදී ඒ බිරිඳ හෝ ස්වාමියා කොයි වගේ කෙනෙක්ද කියලා ඔබට දැනගන්න ඔබට අවස්ථාව උදා වෙන්න පුළුවන්. මේ බිරිඳ හෝ ස්වාමියා ඔබ විසින් සොයාගෙන ගොස් හඳුනාගත යුතුයි කර්මය තුළ. ඔව්ව අය ඔබ වෙත එන්නේ නැහැ. හැබැයි වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම උත්සාහවන්තියක් උගත්කම තියෙන අයෙක් මේ සහෝදර භාර්යාවෝ ස්වාමියාගේ ගති ලක්ෂණ විදිහට දකින්නේ මේ ස්වාමියා බිරිඳ කෙරේ. ඒ කියන්නේ මේ සහෝදරකාරක බිරිඳට ස්වාමියාට තුලා ලග්න හිමියා කෙරේ ස්ථිර ආදරයක් ඇති වෙන්නේ නැහැ. විටින් විට වෙනස් වෙනවා. ඒ නිසා මේ සහෝදරකාරක බිරිඳට ස්වාමියාට කෙටි කාලීන ප්‍රේම සම්බන්ධතා ඇතිවීමේ ඉඩ කඩක් තියෙනවා. මිත්‍රයෝ අධිකයි. තමාට නොගැලපෙන පහත් අය ආශ්‍රය කිරීමට අවස්ථාව උදා වෙනවා. එවැනි ආශ්‍රයයන් තුල විශේෂයෙන් අගෞරවයට පත් වෙනවා. මේ බොහෝ විට ඔබ මේ විවාහය මේ කියන තැනැත්තිය හෝ තැනැත්තා ඔබට බොහෝ විට ඔබ ඉන්න ප්‍රදේශයෙන් ඔබ ජීවත් වෙන ප්‍රදේශයෙන් ඔබ උපතලප්පු ප්‍රදේශයෙන් පිට ප්‍රදේශයක කෙනෙක් වෙන්න පුළුවන්. මේ විවාහය නිසා බොහෝ විශාල නෑදෑ සම්බන්ධකමක් ඇති වෙන්න පුළුවන්. මේ සහෝදරකාරක බිරිඳ හෝ ස්වාමියා උගත්කමින් ඉගෙන ගත්ත දෙයින් ආරක්ෂා වෙන කෙනෙක්. විශේෂයෙන් ගුරුවරයෙක්, ලේඛකයෙක්, ඉංජිනේරුවෙක් වැනි උගත් අයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මාස් කොමියුනිකේෂන් ජන සංනිවේදනය පිළිබඳ ප්‍රචාරණය මාධ්‍ය සමග කරන වැඩ කටයුතු ලියන්න කියන්න පුළුවන් වැඩ කටයුතු වල යම්කිසි ටෙක්නිකල් නෝහව් එකක්, කාර්මික දැනුමක්, පරිගණක තාක්ෂණය පිළිබඳ දැනුමක් අනිත් වගේ දැනුමක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසාම මේ කියන තැනැත්තට හෝ තැනැත්තියට මිත්‍රයන්ගෙන් බොහෝ උදව් උපකාර තියෙනවා. හැබැයි ගොරෝසු වැඩවලට යෝග්‍ය නැහැ. සියුම් වැඩවලට දක්ෂ කෙනෙක්. හැබැයි රෝගී වෙන්න පුළුවන් ටික වෙලාවකට. ජීවිතයේ පසු කාලයේ පපුව පෙනහැල්ල හෘදය ආශ්‍රිත රෝගවලින් පීඩාවටපත් වෙන්න පුළුවන්. ප්‍රීති ගමන් යන්න බොහෝ ආස කරන කෙනෙක්. මුදල් ඉපීමට දක්ෂ කෙනෙක්. ජීවිතයේ පසු කාලය අපි කියමු පසු කාලයේ අවුරුදු 40න් පස්සේ කියලා. 40න් පසු 50 පැමිණෙන විට මේ සහෝදරකාරක බිරිඳ ස්වාමියා ඉන්ද්‍රියයන් පිනවන්න යන කෙනෙක් නෙමෙයි. ලෞකික සැප සම්පත් පස්සේ යන කෙනෙක් නෙමෙයි. ඒ වලින් බැහැර වෙලා ආගමික ධාර්මික ජීවිතයකට යොමු වෙන කෙනෙක් බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා. දැන් මම මේ කතා කරන්නේ තුලා ලග්න හිමියනි. එදා බුදුරජාන් වහන්සේ වදාළ පරිදි ඔබට මාතෘ බිරිඳක් මාතෘ ස්වාමියෙක් ලැබෙන්න තියෙනවද කියලා. මාතෘ බිරිඳ ගැන මාතෘ ස්වාමිය ගැන අර්ථ නිරූපණය කරන්න හොඳම උදාහරණය. අප භාග්‍යතුන් වහන්සේ අප බුදුරජාන් වහන්සේ ගෙදර අම්මව අර්ථ නිරූපණය කළේ මහා බ්‍රහ්මයන් ලෙස. ගෙදර බුදුන් ලෙස. එනම් මවක් කියන්නේ බෝධිසත්ව ගුණ පුරන කෙනෙක්. කිසිම අවස්ථාවක පංචශීලයේ කඩ නොකරන කෙනෙක්. ඒ තමයි නියමාර්ථය. නමුත් ඔබේ කර්මයට අනුව ඔබට ලැබෙන මාතෘ බිරිඳ හෝ භාර්යාව එවැනි මාතෘ බිරිඳක් හෝ ස්වාමියෙක් ලැබෙන්න ඔබට අවස්ථාව තියෙනවද කියලා අපි දැන් සොයා බලමු. මේ බොහෝ විට යෝජනාවක් මත සිදු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඔහුගේ ඇගේ ගෙදරටම ගිහිල්ලා කැමැත්ත විමසන අවස්ථාවක් වෙන්නත් පුළුවන්. මව්පාර්ශ්ව ඥාතින්ගේ මඟ පෙන්වීම තුළ ලැබෙන එකක් වෙන්නත් පුළුවන්. ගති ලක්ෂණ ඔබට ලැබෙන්න තියෙන මාතෘ බිරිඳගේ ස්වාමියාගේ
හදවත තුළ කියන්නේ සිත තුළ ස්ථිර ආදරයක් ඇති වෙන්නේ නැහැ. හිත නිතරම වෙනස් වෙනවා. ඒ නිසා රහස් ප්‍රේම බන්ධන වලට තියෙන ඉඩකඩ වැඩි. ඒවට පෙළඹෙන්න පුළුවන්. තමන්ට නොගැලපෙන පහත් අය ආශ්‍රයයට කැමති වෙනවා. එවන් අය ගෙදරට පවා එන්න යන්න පුළුවන්. ආශ්‍රය නොකළ යුතු අය. මෙම විවාහය තරමක් දුරට ප්‍රදේශයට අනුව යම්කිසි ප්‍රසිද්ධ විවාහයක් විය හැකියි. ගුප්ත දාර්ශනික අදහස් ඇය තුළ හෝ ඔහු තුළ තියෙන්න පුළුවන්. සමාජ සේවයේ හෝ යම් විදියක මොනා හෝ දේක ප්‍රසිද්ධියක් උසුලන තැනැත්තෙක් හෝ තැනැත්තියක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ මාතෘ භාර්යාවට බිරිඳට අනිවාර්යයෙන්ම යම් යම් දේ නිපදවීමේ චිත්ත බලයක් තියෙනවා. ජ්‍යොතිෂ ශාස්ත්‍රය දැනීම සහජයෙන් ලැබී තියෙන උරුමයක් වෙන්න පුළුවන්. කියන්නේ ඉස්සරහට වෙන්න තියෙන දේවල් කියන්න පුළුවන්. හැබැයි මොනවා වුණත් ගෙදරට හොඳ සමාදානකාමියෙක්. සම්ඩු සරුවල් වලට නොයන කෙනෙක්. හැබැයි උසස් දෙයට ආස කරන කෙනෙක්. හැබැයි මම කිව්ව පළමුවෙන්ම හිත වෙනස් වෙනවා. ආලේ පිළිබඳ ස්ථාවර දේවල් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා රහස් ප්‍රේම සම්බන්ධතාවලට යොමු වෙන්න පුළුවන් කියලා. එය වෙන්නේ තුලා ලග්න හිමියනි ඔබගේ වරදී. ඔබට පුළුවන් නම් ඇඟට දැනෙන විදියට හිත නොසන්සුන් නොවන විදියට අවංකව පරාර්ථකාමීව හිතට දැනෙන ලෙස ආදරය කරන්න. තුලා ලග්න හිමියනි ඔබ ගෙදර කෑ ගහන්නේ නැති කෙනෙක් නම්, සම්ඩු සරුවල් කරන්නේ නැති කෙනෙක් නම්, ඔබ ගෙදරට අවශ්‍ය දේවල් කිසිම අඩුපාඩුවක් නැතුව දින කෙනෙක් නම් මේ මාතෘ බිරිඳට ස්වාමියාට හිත වෙනස් වෙන්නේ නැහැ. රහස් ප්‍රේම සම්බන්ධතාවලට ගොදුරු වෙන්නේ නැහැ. ඉසේ ගොදුරු වෙන්නේ තුලා ලග්න හිමියනි ඔබ තුලත් අඩුපාඩුවක් තියෙන නිසා. දැන් මම මේ කතා කරන්නේ තුලා ලග්න හිමියනි ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ එදා අනේ පිළිසුතුමාගේ ලීලීට වදාළ පරිදි ඔබට මිත්‍රශීලී බිරිඳක් ස්වාමියෙක් ලැබෙන්න තියෙනවද කියන කතාව. මිත්‍රශීලය කියන්නේ තමාගේ දුකක් කරදරයක් ඇති වුණ වෙලාවේ ඔබ ළඟින් සිට ගන්න. ඔබ වැරදි තැනින් ඔබ වැරදි දෙයක් කරනවා නම් එයින් ගලවගෙන නිවැරදි තැන තියෙන කෙනා. මෙයත් ඔබ සොයාගත යුත්තේ ඔබගේ මහන්සියෙන්. ඇය ඔබ සොයා යන්නේ නැහැ තුලා ලග්න හිමියනි. ඔබ ඇය සොයා යුතුයි. මේ එක වෙලාවකට සූරත්වයත් මිත්‍රත්වයත් එකට යෙදීමක්. එන්න බලවත් අවස්ථාවක්. විවාහය තුළ වැඩිපුර දියණියන් ඉපදෙන්න පුළුවන්. මිතුරන් වැඩි කෙනෙක්. මිතුරු උපකාර තුළ සියුම් රක්ෂාවලින් ව්‍යාපාරවලින් ආදායම් ලැබීමේ හිමිකමක් තියෙනවා. වැඩි මහන්සියක් නැතුව හරි හම්බ කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. සමහර අයට හිතන්න පුළුවන් නිකම්ම ඉඳලා හම්බ කරන කෙනෙක් කියලා. ඒ ලැබීම මහජනයා අතර උසස් තත්වයක් දරනවා. පිරිමි ඔබට ස්ත්‍රී පක්ෂයේ මිතුරන් වැඩි වෙනවා. ස්ත්‍රීන්ට ප්‍රිය වෙනවා. ස්ත්‍රී ඔබ පිරිමින් අතරේ ජනප්‍රිය වෙනවා. පිරිමි මිතුරන් වැඩි වෙනවා. පිරිමින්ට බොහෝ ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ආකර්ෂණීයයි. ඒ නිසාම එවැනි මිතුරන්ගෙන් ඔබට උදව් ලැබෙනවා. ඔබ කවදාවත් විශ්වාසය කඩ නොකරන කෙනෙක්. තමාගේ බිරිඳට ස්වාමීටත් මිතුරන්ටවත්. ඔබට දන්තකරණයේ දක්ෂතාවයක් තියෙන්න පුළුවන්. පොත්පත් ලියන්න පුළුවන් හැකියාවක්. තීක්ෂණ බුද්ධියක් තියෙන කෙනෙක්. ඔබට ලැබෙනවද මේ මිත්‍රශීලී බිරිඳ ස්වාමිය කියලා ඔබට හොඳ හොයාගන්න තියෙන එවන් මිත්‍රශීලී බිරිඳකගේ ස්වාමිකුගේ ගති ලක්ෂණයි මම දැන් මේ තුලා ලග්න හිමියනි ඔබට කියන්නේ. විශ්වාසනීය ප්‍රේමයක් තියෙන අයෙක්. පහසුවෙන් මිත්‍රයන් නැති කරගන්න කෙනෙක්. ඕනම කෙනෙක් සමග දුටු හැටියේ මිත්‍ර වෙන්න පුළුවන්.
සමථ සමාගම්වල මහජන සේවයට කැමති කෙනෙක්. විශේෂයෙන්ම ආලය සම්බන්ධ කටයුතුවලදී හරිම න්‍යානුකූලයි. ආවට ගියාට ආදරය කරන්නේ නැහැ. එක්තරා පිළිවෙලකට තමයි ආදරය කරන්නේ. ආගමික භක්තිය තියෙන කෙනෙක්. දුර ආගමික භක්තිය තියෙනවා කියන්නේ එතනම සත්පුරුෂයෙක් වෙනවනේ. සත්පුරුෂ කාන්තාව බවට පත් වෙනවනේ. වැරදි නොකරන කෙනෙක්නේ. ධර්මයේ තුල යන කෙනාට නිවැරදි පිළිවෙත හමුවන්නේ තුලාලක් නෙමෙයිනේ. දායද වශයෙන්, උරුම වශයෙන්, මහජන කටයුතු වලින් ධනෙ ලැබීමේ වාග්ය වාසනාව තියෙනවා. පිරිසිදු ආලයෙන්ම විවාහ වන කෙනෙක්. විවාහය තුල තුලා ලග්න හිමිනි විවාහය තුල මෙවැනි මිත්‍රශීලී බිරිඳකගේ ස්වාමියෙකුගේ එකම අභ්‍යන්තර ආසාව බවට පත් වෙන්නේ තම බිරිඳ ස්වාමියා සමග අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් ජීවත් වීමයි. අවබෝධය ඇතුව ජීවත් වීමයි. දැන් මම මේ කතා කරන්නේ එදා භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ඔබට ආර්ය භාර්යාවක් හෝ ස්වාමියෙක්, ඒ කියන්නේ ළමා තැනී වගේ ස්වාම පුරුෂකෝ භාර්යාවක් ලැබෙයිද කියලා. මොකද්ද මේ අර්ථ නිරූපණය? ඔබ යටපත් කරගෙන ඉන්න බිරිඳක් හෝ ස්වාමියෙක්. තුලා ලග්න හිමිනි ඔබට ඕඩර්ස් දෙන කෙනෙක්. ඔබගේ සෑම දෙයක්ම පාලනය කරන්න හිතන කෙනෙක්. අපි බලමුද තුලා ලග්න හිමිනි මෙවන් බිරිඳක් හෝ ස්වාමියෙක්ගේ ගති ලක්ෂණ මොනවාද කියලා. ඔබ ආදරය කරන නම් බොහොම ලේසියෙන් ඔබට අඳුනගන්න පුළුවන්. තමාටම ආවේනික වූ අහංකාර ගතියක්, පරුෂ බවක් ආදරය තුල තියෙනවා. ආදරයේදී ඕනාවට එපා විදියට. අනිත් කෙනා වැඩි ගණන් ගන්නෙ නැහැ. හිටපු ගමන් සැර වෙනවා. මේ තියෙන ගති ලක්ෂණ. අනිත් පැත්තෙන් ගත්තොත් කාන්තාවක් නම් පිරිමි ඇලර්ජික්. පිරිමියෙක් නම් කාන්තා ඇලර්ජික්. එක්කෙනෙක් එක්කෙනෙකුට කෑ ගැහුවොත් අනික අනිවාර්යයෙන්ම අනිත් කෙනාට සරපරසෝෂ කෑ ගහනවා. ඒ නිසාම දුකට භාජනය වෙනවා. සැකසහිත චරිත ඇස්සන් ආශ්‍රය කිරීමට ලැබෙනවා. ආදරය සම්බන්ධ බොහෝ කටයුතු ඇති වෙනවා. කියන්නේ ආදරය කරන්න බොහෝ අය පොර කරනවා ඔබත් සමග. නෑන්ගේ දේපල අයිති වෙන කෙනෙක්. ආශ්‍රය නිසාම ඇති වෙන පහසු විවාහයක්. හැබැයි එය තුලා ලග්න හිමි ඔබ බලාපොරොත්තුන් තරමට හරියන්නේ නැහැ. මන්ද මේ ආර්ය විවාහ සහකරෝ සහකාරිය ඔබට නොගැලපෙනවා. කොහොමද ඔබට නොගැලපෙන්නේ තුලා ලග්න හිමිනි? මේ ආර්ය බිරිඳෝ ස්වාමියා නිතර රෝගී කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් කෝට උපක්‍රම මතින් ඔබ යටපත් කරගෙන, ඔබ බය කරගෙන, ඔබ තර්ජනය කරගෙන, ඔබ පාලනය කරගෙන සිටින්නෙක් වෙන්න පුළුවන්. ඒ නිසාම තුලා ලග්න හිමියනි මෙවැනි ආර්ය බිරිඳක් කෝ ස්වාමියෙක් ඔබගේ විවාහ ජීවිතයට ලැබුණොත් ඒ විවාහ ජීවිතය තුළ සතුට ස්වල්පයයි, එක්කෝ සතුට ඇත්තෙම නැහැ. නමුත් තුලා ලග්න හිමියනි ඔබගේ අභ්‍යන්තර එකම ආසාව බවට පත් වෙන්නේ මොන කරදර ප්‍රශ්න තිබුණත් ඒවා පිටට පෙන්නන්නේ නැහැ. බාහිර ලෙසින් උසස් ලෙස ජීවත් වෙනවා. විශේෂයෙන් ඔබගේ ධනිස් ආශ්‍රිතව අසනීප ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මෙවැනි භාර්යාව ස්වාමියෙක් ඔබට ලැබුණොත් ඔබ වෘත්තීය මට්ටම තුල ලොකු කරදර වලට කඩා වැටීම් වලට පත් වෙන්න පුළුවන්. මෙතන තියෙන ප්‍රතිවිරෝධය නම් තුලා ලග්න හිමිනි ඔබ දෙදෙනා එකිනෙකාට අවශ්‍ය මොහොතේදී ගෞරවය නොකර ගැනීමයි. ඒකයි මම කිව්වේ එක්කෙනෙකුට එක්කෙනෙක් කැලජෙක් කියලා. තුලා ලග්න හිමිනි ඔබ පිරිමියෙක් විදියට ඕනෑම ස්ත්‍රියකට අවශ්‍ය හැම මොහොතකදීම ගෞරවනීය ලෙස සලකනවා නම් මේ ගැටලුවෙන් ඔබට මිදෙන්න පුළුවන්. ස්ත්‍රියක් ලෙස
ඕනම පිරිමියෙකුට ගෞරවනීය ලෙස ඔබ සලකනවා නම් ඔබට මේ ගැටලුවෙන් මිදෙන්න පුළුවන්. මන්ද කර්මයට චැලෙන්ජ් කරන්න පුළුවන් වෙන්නේ. අපේ ඒකේ ආධිනව හරියට දැනගත්තොත් විතරයි. ඒ ආධිනව දැනගෙන ධර්මයට අනුව අපි ක්‍රියාත්මක වුණොත් අපිට අපේ කර්මය යටපත් කරගන්න පුළුවන්. උත්සාහ කරන තුලා ලග්න හිමියනි. ඔබට ලැබුණු වදන් අනුව ඔබගේ අනාගත විවාහ සහකාරිය සොයාගන්න. දැනටමත් ඔබ විවාහයටපත් වෙලා ඉන්නව නම් ඔබ වැරදි තැනක ඉන්නව නම් ඔබ නිවැරදි තැනකට ගමන් කරන්න මේ කතාව සත්පුරුෂයෙක් ලෙස ඔබ හිතන්න පටන් ගන්න. මේ තුල ඔබට නැවත නැගිටින්න පුළුවන්. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.